කෙනෙකුට මොකක් හරි උණක් තියෙන්න ඕනේ. අපි ඔකට කියනවා ගායක්, රුදාවක්. එහෙම තියෙන්න ඕනේ. ඒ රුදාව ඔස්සේ තමයි තමන්ගේ ගමන් මාර්ගය තමන් සාදගන්නේ. දැන් මෙතන තිබෙනවා එකිනෙකට වෙනස් බුද්ධයක්. ඒ වුණාට මේ හැම කතාවකදීම අපේ විද්වත් මහත්තුරු කියපු හැම ආකාරයෙන්ම මොන ආකාරයෙන් හරි මේ මාධ්‍ය සංස්කෘතිය සහ මේ ආහාර රටාව කියන එක කොතනින් හරි ඇවිල්ලා බත් වෙනවා. කොතනින් හරියට බත් වෙනවා. දැන් මටත් මතක් වෙනවා මම කුඩා කාලේ නෙමෙයි ඇත්තටම මගේ තරුණ කාලේ මම දුටු සිදුවීම. ලංකාවට රූපවාහිනී ආපු කාලේ මාචාරිතුමනි කළුසුදු රූපවාහිනී ආවේ හැම ගෙදරකම තිබුණේ නැහැ. එතකොට අදිසුකෝපභෝගී භාණ්ඩයක් රූපවාහිනී කියන එක. රූපවාහිනියක් ගෙදර තියනවා කියන්නේ නිකන් ලැම්බෝගිනියක් ගෑරේජ් එකේ තියනවා. එහෙම පොඩි ලොකුකමක් තිබුණා. ඒකට හොඳම උදාහරණය තමයි 1983 ජූලි කලබලවලදී අධිදේශප්‍රේමීන් ද්විධ කඩවලට පහර දෙනකොට ඒ කඩවල විකුණන්න තිබුණු ඇන්ටිනා අරන් ගියා. ටීවී ගන්න බැරි වෙලා ඇන්ටිනා අරන් ගෙදර ගියා. මොකටද? වහලේ හයි කරලා තියන්න අපිට ටීවී එකක් තියෙනවා කියලා පේන්න. එහෙම අසනීප මිනිස්සුන්ට තියෙනවා. එතකොට මෙන්න මේ කළුසුදු රූපවාහිනිය උගක් කාලවට තිබුණ ප්‍රජාශාලාවල මම එතකොට මරදානේ හිටියේ. මරදානේ සමහර ගෙවල් වල රූපවාහිනිය තිබුණා. අපි බෝඩින් කාර්යෝ අපිට ඒ ගෙවල් ඇතුළට ගිහලා රූපවාහිනිය බලන්න බෑ. අපි ඔය ඩොනල්ඩ්ස් එකට එහා පැත්තේ තිබුණු ප්‍රජාශාලාවට යනවා රැට රූපවාහිනිය බලන්න විශේෂම චිත්‍රපටි පෙන්වනකොට. එතකොට මේ මරදානේ මේ අපි කියන්නේ වීදි දරුවෝ එහෙම නැත්තම් මුඩුක්කුවල දරුවෝ සමහරවට ඇඳුම් ඇතිව එහෙම නැත්තම් ජංගි කොට සහිත හිටගෙන ඉඳ ගන්න ආසන නැහැ ප්‍රජාශාලාව ඉස්සරහ රෑ අර පෙට්ටිය දිහා ටීවී එක දිහා බලන් ඉන්න. දැන් චිත්‍රපටියේ යන අතරේ විවිධ ආහාර ද්‍රව්‍ය වල වෙළඳැන්වීම් පෙන්වනවා. වෙළඳැන්වීම් පෙන්වනකොට මම දැසින් දැකලා තියෙනවා අටු අර හොටු පෙරාගත්ත පුංචියෝ කරලා පෙන්නන්න. දිව කරකව තොල් ලෙව ගමින් කෙලගිලිනවා. ඒක වෙන සානුකම්පික දර්ශනයක්. නමුත් මෙන්න ඔය කියන ඕන් නැති ආහාර රටාවට පොළඹවන්න ගුවන්විදුලියට වඩා බලපෑවා, පත්‍රයටත් වඩා බලපෑවා රූපවාහිනී. ගුවන්විදුලිය නම් මොනවද? ඒ කාලේ තිබුණේ බොම්බමෙරි හයි ගුණසිරි බුල්ටෝ බබාට තාත්තා ගෙනදී බුල්ටෝ එකක් වික්කා. ඒ නැත්තම් මොනවා විටමින් එකක් අපිට මතකයි ඇඟ පොත්තට පන දෙන්න ඩියුරෝල් කඩිසරව ගැවසෙන්න ඩියුරෝල් කියලා එහෙම යනවා. ඒක පැණි මේ සිරප් එක. තව තිබුණා කිරි විකුණපු දැන්වීමක් සගරාවල හම්බන් වැල්ලෙන් හාලුත් අරගෙන මෝදර වැල්ලෙන් මාළුත් අරගෙන කිරි මණ්ඩලයෙන් කිරිත් ලබාගෙන අම්මේ හනිකට මායනවා කියලා පොඩි ළමයි දුවගෙන එනවා. මෙතනින් තරුණයෝ මේව දැකලා නැහැ, වැඩිහිටියෝ මේව දැකලා නැහැ. නමුත් මේ සංස්කෘතිය අන්තිමට වෙනස් වෙලා අපිටවත් හිතා ගන්න බැරි කෑම පේන්න ගත්තා අපි ටීවී බලනකොට. අපි ඇවිල්ලා හැමතිස්සෙම ආසාවන්ගෙන් සපිරියයි. අපි මේවා අත්හදා බලන්න ගිහිල්ලා තමයි ඔය කියන රෝග ජාලාවට ගොදුරු වෙලා තියෙන්නේ. එතනදිම මාධ්‍ය සම්බන්ධ වෙනවා. දැන් බලන්න අමුතු නම් සමහර නම් අපි ආඩම්බරින් කියන්නේ මට ඩයබටිස් හරි ලොකු දෙයක්. යුප්‍රටිස් ටයිපිස් ඩයබටිස් දීවැඩියාව කියන පොඩි පල්ලෙහාගත තියෙනවා. සමහර නෝන්ලා කියනවා අපේ මහත්තයට හයි බ්ලඩ් ප්‍රෙෂර් එක. හයි බ්ලඩ් ප්‍රෙෂර් එහෙම කිව්වම හරි ලොකු ආඩම්බරකමින් කියනවා. බලපුවම පුදුම ලෙඩ සොක්‍රටිස් යුප්‍රටිස් ටයිග්‍රීස් හිපොපොටේමස් අර්මේනියා උප්පමේනියා කොහොමද කියනවා. දැන් මේ ඔක්කොම එනකොට මේ මාධ්‍ය කියන එක බලපන්න. මොකද අර වෙළඳ පොළ කියන එක නිර්මාණය වුණා. මොකද හරි ලස්සනට කලාකෘතියක පෙන්නනවා ලූෂන් බුලත්සිංහගේ තාරාව ඉදිරියේ. කොච්චර ලස්සනද වෙළඳ පොළ සෝභාවදී මේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු සුසුදු වලා කෙරෙහි පළසක මේ මග දිග ඇතුරු පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල මොකද්ද
දෙව්ලොවනයි සැපයකුණන්නේ නෝරු රිසිවිසිදේ ගෙන මසුරන් තඹයට දෙන්නේ අන්න රුපියල බාර්දිච්ච ඇටි රිසිවිසිදේ ගෙන මසුරන් තඹයට දෙන්නේ. ඉතින් මේකට අපේ ජනමාධ්‍ය ගුදුරක් බවට පත් වුණා. ආහාර විකිණීම බාරගත්ත ජනමාධ්‍ය අන්තිමට දත් බේත් ටික බුරුසුව මේ හැම එකක්ම විකිණීම බාරගත්ත ජනමාධ්‍ය අර මාචාර්යතුමා කියපු අධ්‍යාපනය ලබා දෙනු වෙනුවට මට මතකයි අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිනිවන් පී තිලකරත්නගේ කෙටි කතාවක් තියෙනවා කියත කියලා. මේකේ කතාව පුරාම තියෙන කියතක් කිසිසේත් ඕනේ නැති වෙලෙකට අන්තිමට වෙලෙන්දා කියත විකුණු. ඒකනේ දැන් ඒක තමයි විකිණීමේ කලාව. දැන් දත් බේත් වෙලෙන්ද එනවා. අපේ දත් පිළිබඳව අපිට වඩා උනන්දු වෙන්නේ ඒ වෙලෙන්දා. ඔව් කියනවා මෙහෙම දත් උවර සෑදෙනවා මෙහෙම වෙනවා මෙන්න මේකට අහවල් වෛද්‍යවරුන් පිළිගත්ත ලෝක පූජිත එහෙම සංවිධාන තියෙනවද දන්නේ නැහැ. මේකෙන් දත් පදින්න. ඊට පස්සේ බුරුසුකාරය එනවා. බුරුසුකාරය කියන ඔහොම මැදලා බෑ. ඔක අන්නසෝතේ එනකම්ම දින්න ඕනේ. එහෙම නැත්නම් අක්මා වෙනකම්ම දින්න ඕනේ. ඒකට මෙතනින් වංගු 7ක් තියෙනවනේ. එවැනි දත් බුරුසුවක් හදන්නේ අපි විතරයි. ඊට පස්සේ අපි මේ මිලදී ගැනීමේ කලාවට පෙළඹෙනවා. මෙහෙම වෙද්දී ජනමාධ්‍යවල වගකීම කියන එක අමතක වෙලා මාධ්‍ය තරග කරන්න පටන් ගන්නවා. මාධ්‍ය විකුණන්නෝ බවට පත් වෙනවා. ඉතින් එවැනි ජනමාධ්‍යයක් පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ගරු කරන්නේ වෙලෙන්දෙක් හැටියට නෙමෙයි. අපි ක්‍රිකට් ක්‍රීඩකයට ගරු කරන්නේ ඔහු ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතාව මත. නමුත් අපි දන්නවා රූපවාහිනිය තුලින් අපි ගරු කරන ක්‍රිකට් ක්‍රීඩකයා එනවා. සමහරවිට ඔහු ඇවිල්ලා අපිට විදේශීය කිරි වර්ගයක් හඳුන්වලා දෙනවා. එතකොට අපි ඔහුට තියෙන ගරුත්වය අපිම විචාරශීලී මිනිස්සුනේ ඉන්නේ. ඔහුට තියෙන ගරුත්වය උඩ අපි කිරි මිලට ගන්නවා ගෙදර එළදෙන අමතක කරලා. ඉතින් ඒක තමයි මේ ජනමාධ්‍ය රටාව. ඊළඟට අපේ ජනමාධ්‍යවල මේ පැය ගානක් කතාව මම හිතාම කෙටියෙන් කියන්නේ. අපේ ජනමාධ්‍යවල තව තියෙනවා කැපී පේන අවුල්. ඒ තමයි මේ තරඟකාරී ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ සමහර ලාවට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. මම නිකන් පොඩි නිදර්ශනයක් දෙන්නම්. ඒ කියන්නේ විශාල අසාධාරණයක්. එකක් තමයි මේ බඩල්ගම පැත්තේ කුඩා ගෑනු ළමෙක් දූෂණයකට මරා දෙනවා. මම හිතන්නේ සේයා වගේ නමක් තිබුණේ. සේයා චා ඒ වගේ නමක් තිබුණා. දැන් ඔබ මතක් කරන්නේ ඒ කාලේ අපේ රූපවාහිනිය පුවත්පත් අන්තර්ජාල මේවා හැසිරිච්ච හැටි. පළවෙනි දවසේ මේ දරිය දූෂණය කරලා මරා දැම්මෙන් පස්සේ පළවෙනි දවස් දෙක තුන සම්පූර්ණයෙන්ම දැරියගේ පියාට චෝදනා කළා. ආයේ ඒ මිනිහට පාරේ බහැලා යන්න බැරි වෙන්නම චෝදනා කරා. මේ දැරියට මේ තත්ත්වයටපත් කරේ තාත්තා. හරි. දැන් අපි ඔක්කොම විශ්වාස කරගෙන තියෙනවා තාත්තා තමයි මේ වැඩේ කළේ. දැන් අපේ හිත ඇතුලේ පුදුම වෛරයක් දැන් තාත්තා කෙරේ. ඊළඟ දවස් දෙක වෙනකොට අසල්වැසි උසස් පෙළ ශිෂ්‍යෙක් ප්‍රධාන මාතෘකාව බවට පත් වෙනවා. ඔහුගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබ්බා. ඔහු තමයි මේ දේ කළේ. ඔහුගේ ෆොටෝ එකක් දැම්ම. අර කොල්ලා එතනින් එහාට කරයි. ඉවරයි. ආයි නැගිටින්න බෑනේ ජීවිතේට. ඔහු ඒ වැරද්ද කළා හෝ නොකළා හෝ බෑ. දැන් දවස් දෙකක් ඒක. ඊට දෙවෙනි සතිය වෙනකොට කරලියට එනවා කොණ්ඩයා. මෙන්න කොණ්ඩයා තමයි මේ අපරාධය කළේ. දැන් කොණ්ඩයාගේ ෆොටෝ දානවා, කොණ්ඩයාගේ විස්තර දානවා, කොණ්ඩයාගේ චර්යා රටාව දානවා, කොණ්ඩයා අසුරුක කොණ්ඩයා විකුණනවා. කොණ්ඩයා යනවා යන්න අපි පත්තර මිලට යනවා රූපවාහිනිය බලන්න. ඒවට ඒ ආකාරයේ පොලිසියවත් ඉන්ටර්වයුව කරනවා කියලා. කටට එනේම පොලිසියත් කියනවා. ඊළඟට හතරවෙනි සතිය වෙනකොට මේ ඝාතනය සහ ස්ත්‍රී දූෂණය නැත්නම් බාලවයස්කාරී දූෂණය හතරවෙනි සතිය වෙනකොට කියනවා මේ දේ කලේ කොණ්ඩයා නෙවෙයි කොණ්ඩයාගේ අයියා. මට මෙතන එහාට කියන්න දෙයක් නැහැ. හරි. සමහර ඊළඟට කොණ්ඩයාගේ බාප්පා කියවනා ඊළඟ සමාන ඒකත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේක තුප්පහි මාධ්‍ය කලාව කියලා කියන්නේ. මේ මම එක නිදර්ශනයක් කිව්වේ මේ දේ අනික් හැමතැනදීම දකින්න තියෙනවා. මේ කියන්න තියෙන 1000ක් දේ අතර එකක්. අනික තමයි
විශේෂයෙන්ම අපරාධ වාර්තාකරණය. අපරාධ වාර්තාකරණයේදී අපරාධ කරෝ ජාතික වීරයෝ බවට පත් කරනවා අපේ ජනමාධ්‍යතල උඩ ලස්සන නන්දාල ෆොටෝ දාලා එහෙම දානවා කුඹුරේසුදා එතන ඉඳන් එයා ක්‍රිකට් ගහන්නේ එයා කනගුණ දේවල් ඊට පස්සේ එයා ඇසුරු කරපු කට්ටිය අන්තිමට චිත්‍රපටි නිෂ්පාදකයෝ සල්ලි දානවා සමහරවිට කුඹුරේසුදා කියලා මොකක්ද චිත්‍රපටියක් ගහන මට්ටම. ඔකට ගමේ මිනිස්සු කියනවා කබ්බ පොරවල් කරනවා කියලා. ඊළඟට තව මොකක් හරි අමුතු නන්නේ තියෙන්නේ පොඩි කෑලි. නාවල ගස් කිම්බා. ඒ වගේ ඒ කෑලි මේ නම් වලින් තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. මේගොල්ලන්ට සති අන්ත පත්තරවල පිටු එක පිටුව නෙමෙයි පිටු දෙක වෙන් කරනවා. ඉතින් මෙවුවා සාමාන්‍ය මත්කුඩු හා සමානවම ජාතික අපරාධ. මේක කොච්චරද කියනවා නම් ඔබට මතක ඇති මේ කොරෝනා සමයට ආසන්නව මේ සමාජ මාධ්‍ය ජාලවල ගියා පොඩි ළමයි කීප දෙනෙක් අභියෝග කරගන්නේ චන්දිලා ඇඩුවම අපිට ගේම දෙන්නේ ඒ කවුද මේ අනුකරණය කරලා තියෙන්නේ මේ මාධ්‍යවලින් පුම්බපු මැරයන්ගේ භූමිකා මේ අනුගමනය කරලා තියෙන්නේ මේ පොඩි ළමයි ඒ ළමයිව අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ ඒ පැති ඊළඟට අපේ මාධ්‍ය කලාය මම හිතනවා ගමගේ පොතේ මේව ඇති මට පුතා මුලින් පස්සේ කියනවා මම හිතනවා අනිවාර්යයෙන් ඇති ඊළඟ අනික් කාරණේ තමයි භාෂාව භාවිතය කියන එක. අපි හැමතිස්සෙම කතා කරනවා මේ දැන් හුඟක් වෙලාවට ජනමාධ්‍ය උත්තරීතර දෙයක් ඒකේ භාෂාව භාවිතය සහ ඒක පරිහරණය වේත්තේ ජනතාවගේ මානසික තත්ත්වය උඩට ගිහින්. දැන් අපේ මාධ්‍ය ගුවන්විදුලියේ සමහරවිට තම රූපවාහිනී මාධ්‍ය ජනතාව ඉන්න තැනට යන්නේ. ජනතාව ඉන්න තැනට ගිහිල්ලා ඒ විදිහට තමයි භාෂාව හසුරුවන්නේ. දැන් මම මෑත කාලේ ඔය උදේ පාන්දර ගුවන්විදුලියක මක්කද ගුවන්විදුලියක වැඩසටහනක් ආදිට ඉතින් ඒක සිංහල භාෂාවක් නෙමෙයි ඉංග්‍රීසියෙත් නෙමෙයි මොකුත් නෙමෙයි. දැන් නිවේදිකාව ඉරවියක් වගේ කතා කරනවා. Hi good morning. එම් පටන් ගන්න. සුබ උදෑසන කියන්නේ. Hi good morning. කවුද මාත් එක්ක chat කරන්නේ? දැන් උදේ පාන්දරම නැගිටලා ඒ අත් එක්ක chat කරන අයත් ඉන්නවා. වෙන වැඩ උන්ට ඇත්තෙම නැහැ. ඉරසාරිගෙන හොරෝපතානි කපිල තෑන්ක්ස් කපිල chat කරාට ඉතින් කපිල how are you කපිල මොකක්ද ඔයාගේ choice එක දැන් කපිලයා අර පැත්තේ හොරෝපතානි දැන් අක්කත් එක්ක chat කරනවා දැන් අක්කා මට දෙනවාද තොල්පෙති විතරක් පළමු ආදියෙන් තිබන්නේ සින්දුවේ වෙන මාර්ථයක් ඇති නමුත් මේව තමයි මේ ප්‍රේක්ෂක ශ්‍රාවක සංවාදය. ඊට පස්සේ නිවේදක අක්කා කියනවා දෙන්නම් මල්ලි තව කවුද? එයා ඒක මේ ජාත්‍යන්තර වශයෙන් දෙන්න හදන්නේ. කතාව කවුද ඉන්නේ? මල්ලි අර පැත්තෙන් කියනවා අම්මා තාත්තා ජෝඩි බප්පා ලොකෝ අක්කා අයියා සීයා පූසා ඔක්කොම ඉන්නවා. දැන් මේ විදිහට තමයි උදෑසන කියන එක ආරම්භ වෙන්නේ. ඉතින් දැන් මේකෙන් මේ මාධ්‍ය විගුණ ගන්න පුළුවන් ඇති. වෙලඳැනීම් ලැබෙන්නත් පුළුවන් ඇති. නමුත් අපේ භාෂාමය යම්කිසි වටිනා පද්ධතියක් තියෙනවා. ඒකට මේ දාලා තියෙන ඩයිනමයිට් එක. මේක කොච්චර බරපතලද කියනවා නම් පාසල් වේදිකාවේ පාසල් දරුවෝ දැරියෝ මේ විදිහට නිවේදන කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඊළඟට අනිකේ තමයි දැන් අද මේ විෂයමාලාවේ තිබෙන දෙයක් තමයි මේ A level විෂයන් තුල ජනසන්නිවේදන විෂය තිබෙනවා. හුඟ දෙනෙක් සිංහල භාෂාව අතහැරලා ජනසන්නිවේදනය තෝර ගන්නවා. එතකොට ජනසන්නිවේදනය ඉංග්‍රීසියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සිංහල භාෂාව පිළිබඳ උනන්දු නොවන ප්‍රශ්නේ නෑ. නමුත් මේ භාෂාව අතහැරීම හරි ප්‍රශ්නයක්. ඔය මට මතකයි ගොඩක් කල් තරුණ සේවා සභාවේ නිවේදකෙක් අවුරුදු උත්සවයක් නිවේදන කටයුතු කරනවා අපේ ප්‍රසන්න මණ්ඩල වගේ. ප්‍රසන්න මණ්ඩල එහෙම නැහැ තා හොඳින් භාෂාව පරිශීලනය කරනවා. ඒක අපි දන්නවා. දැන් මෙයාට ඕනේ අවුරුදු කුමාරී තරංගය නව ආකාරයෙන් ඉදිරිපත් කරන්න. දැන් ඔය කියනවා
නෝනාරි මාත්‍රුණි උදෑසන සිට මේ ඔබ පුලා බලා සිටි අවස්ථාව තව මොහොතකින් එළඹෙනවා. බලන්න වේදිකාව පසුපස තරප්පු පේලිය දිහා. ඒ තරප්පු පේලිය අවට පෙළ සැදී සිටින්නේ කවුද? මේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මේ අංගලන්ගොඩ ප්‍රදේශයේ මල් කැකුල් ලලනා තව මොහොතකින් ඔබේ දර්ශන පතය ඔබේ දැස් පිනෝමින් ඔවුන් මේ වේදිකාවට සපත් වෙනවා. ඔව් තව විනාඩි කිහිපයයි. ඔව් නෝනාර මහත්තුනි මෙන්න මේ අනවිභවනීය අවස්ථාව බලන්න දැස් විවර කර මේ පඩිපේලිය දිගේ නාරි ලතා ගමනින් වේදිකාවට පිවිසෙන්නේ අම්බලන්ගොඩ නගරේ කියලා කියනවා අபிසරුලියන් පිරිසයි. දැන් ඔහුට ඕන වුණේ අලුත් වචනයක්. ඔහුට තේරුන්නේ අபிසරුලිය කියන්නේ කවුද කියලා. ඔහු හිතුවා රූමත් ස්ත්‍රියට තමයි අபிසරුලිය කියන්නේ කියලා. අර කෙල්ලෝ දැන් පාරේ බහලා යන්නේ. මෙන්න මේව තමයි මේ ජනමාධ්‍ය කලාව අපි ගමේ මිනිස්සු කියන්නේ පචවීමේ ලක්ෂණ. ඒකට නුසුදුසු එතෙන් පැමිණි අපේ මාධ්‍ය ලෝක දකිනවා. රූපాయనిයට අර දවල්ට තියෙන කාන්තාව වෙනුවෙන් යූම් පිහුම් වැඩසටහන් වලට ගෙනල්ලා දැන් කවුරු හරි ඒ පිළිබඳව මේ දන්න කෙනෙක්. ඉතින් ඒ පුද්ගලයාගේ නම සූපවේදී. එයාගේ නම බුද්ධික. දැන් අර තරුණ නිවේදිකාව කියනවා මම දන්නවා ඔබ මේ මොහොත වෙනකම් පුලා බලා සිටියා. ඔබ මේ වෙනකොට අපි අනුගමනය කරමින් රසනහර පිනායන ආහාර පහුගිය දවස්වල පිළියෙල කරගන්න ඇති බව විශ්වාසයි. ඒ වෙනදාටත් වඩා අද අපේ වැඩසටහන සාර්ථක වෙනවා. මන්ද බුද්ධික මහතා අප සමග සිටින නිසා. භාෂා බාහිතී ලොකු අවුලක් මෙතන තියෙනවා. ලොකු අවුලක් තියෙනවා. එහෙනම් කියන්නේ මන්ද බුද්ධික මහතා අප සමග සිටින නිසා. අර වචන දෙක එක කියපු ගමන් ඉවරයි. අර මිනිහට පාරේ බහලා යන්නත් බැහැ. මේ වගේ සංකීර්ණ ගැටලු මේ මාධ්‍ය භාවිතාවත් එක්ක තිබෙනවා. ඉතින් මෙවුවා කතා කරලා කෙලවරක් නැති හින්දා තමයි ගමගේ මල්ලි පොතක් ලියලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ පොත අරගෙන කියමු. අද දැන් මේ වගේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි ගෝලීය වසංගතයන් පවතිද්දී මූණ පුරවගෙන මේ අවස්ථාවට පැමිණි මේ සියලු දෙනාටම ස්තුති වෙමින් අපි ගරුතර ස්වාමින් වහන්සේලාට නමස්කාර කරමින් තාම වටිනා මම අතන පොතක් නිකන් කියවම්ද කියා ඉන්නකොට මම ඒ කියවිල්ල නවත්තලා මුල ඉඳන්ම මේ ආහාර ගැන කරපු කතාව පළවත්තේ අපේ කිරි නිෂ්පාදනීය සභාපතිතුමා කරපු කතාව මාචාර්යතුමා කරපු කතාව අහන් හිටියා. මම නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම ඒ ගැන ගවේෂණය කරන්න වෙනද නැති ආසාවකුත් ඇති වුණා. ඒ නිසා මේ ඔබලාගේ ව්‍යායාමය ඒක උත්සාහයක් පමණක් නොවේ. මේ වගේ වසංගත වලින් අපිට මේ වගේ යථාර්ථය පෙන්ලා දෙලා දෙනවා. ඒ මල්පල ගන්නවන දවසක් උදා වේවා. ඒකට තවදුරටත් දායක වෙන්න උපාරිගමගේ මල්ලිට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සියලු දෙනාටම ස්තුතියි.